හොඳයි. හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපේ තාප භෞතිකය කියන පාඩමේ තවත් එක් වැදගත් කොටසක්. ඉතින් මේ තාප භෞතිකය කියන මේ කොටසේ ගිය සතියේ කතා කරපු එකේ පුංචි කෑල්ලක් මම ඔයාලට ආපහු සැරයක් පැහැදිලි කරන්න යන්නේ. ඒ තමයි මොකද ගොඩක් අය ඒක එකපාරම ඔලුවට දාගන්න බෑ. මම හැමතිස්සෙම වගේ ඒක කියවන්නේ ඒක හොඳටම ඔලුවට දාගන්න ඕන නිසා. හරි. හොඳයි. මෙන්න මේකයි. ඔයාලා දන්නවා ගිය සතියේ අපි කතා කරා අවස්ථා විපර්යාස යටතේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය පරීක්ෂණාත්මකව හොයන විදිහ. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. හරි. එතකොට හොඳයි. දැන් මම මතක් කරන්න යන්නේ මෙන්න මේ වගේ අයිස් කෑල්ලක්. මේ වගේ අයිස් කෑල්ලක් ගන්නවා. එයාව ඊට පස්සේ ද්‍රව බවට පත් කරනවා. මේ කතාව මම පස්සේ කියන්නම්. එයා ද්‍රව ජලය. හරි. හොඳයි. මේ අමුතුවෙන් කතා කරන්න කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා අයිස් කැටයක් ගත්තාම ෆ්‍රීසරින් අයිස් කැටයක් ගත්තාම ඒක සෙල්සියස් අංශක 0ට වඩා අඩුයි. 0ට වඩා අඩුයි කියලා කියන්නේ 0 හෝ ඊට වඩා අඩුයි. හරිද? ඒ කියන්නේ ඍණා කියන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ අයිස් කැටයක් අතර ගත්තාම ඒක ඍණ 10, ඍණ 15, ඍණ 20 වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි පරීක්ෂණාත්මකව ගන්නේ ඍණ අගයන් වල තියෙනව නෙමෙයි. මොකද අපිට ඒක හරි කරදරයි. ඒ නිසා අපි ගන්න ඒ ඍණාගේ පවතින අයිස් කෑල්ල බිඳුව බවට පත් කරලා තමයි අපි පරීක්ෂණයට ගන්නෙ. තේරුණාද? හොඳයි. එතකොට අයිස් කෑල්ල කොච්චර වුණත් කමක් අපි පරීක්ෂණයට ගන්නෙ සෙල්සියස් අංශක කීයේ ඉන්න අයිස්ද? බිඳුවේ ඉන්න අයිස්. සෙල්සියස් අංශක කීයේ ඉන්න අයිස්ද? බිඳුවේ ඉන්න අයිස්. හොඳයි. එතකොට මේ බිඳුවේ ඉන්න අයිස් කෑල්ල මට ඕන ද්‍රව බවට පත් කරන්න. මොනවා බවටද? ද්‍රව බවට පත් කරන්න ඕන. හොඳයි. ඉතින් මේ ද්‍රව බවට පත් කරද්දී ඇත්තටම මතක තියාගන්න අයිස් කැටයක් දිය වෙන්න ගන්නෙ සෙල්සියස් අංශක 0. තේරුණාද? දැන් මෙහෙමයි. අයිස් කැටයක් දිය වෙනවනේ. අයිස් කැට දිය වෙන්නේ සෙල්සියස් අංශක 0ෙමයි. කියන්නේ බිඳුවේ ඉන්න අයිස් බිඳුවේ ඉන්න ද්‍රව ජලය බවට පත් වෙනවා. හරි. එතකොට මම මෙන්න මේ බිඳුවේ ඉන්න අයිස් බිඳුවේ ඉන්න ද්‍රව ජලය බවට පත් කරගන්නවා. ද්‍රව ජලය බවට පත් කරගන්නවා. ඒ පත් කරගද්දී මෙන්න මේ අයිස් කැටේ මොකද කරන්නේ? තාපය අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ අපි ආව රත් කරන්න ඕන. හරි. එතකොට මෙන්න මෙතනදී බිඳුවේ ඉන්න අයිස් බිඳුවේ ඉන්න ද්‍රව ජලය බවට පත් කරන්න අපි තාපය ලබා දුන්නා. ඒ දුන්න තාපය හොයන්න අපි දාන සූත්‍රය තමයි Q සමානයි ml. Q සමානයි මොකද්ද? ml. හොඳයි. ඊට පස්සේ මේ බිඳුවේ ඉන්න ද්‍රව ජලය අපි තව දුරටත් රත් කරලා මේ වගේ සෙල්සියස් අංශක 25 කියන කාමර අපි ආසන්න වශයෙන් කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි කියලා හිතමු. ඉතින් මේ බිඳුවේ ඉන්න ද්‍රව ජලය දැන් මට 25 ඉන්න ජලය බවට පත් කරන්න. එතකොටත් මම මොකද කරන්නේ? තාපය ලබා දෙන්න. තාපය මම ලබා දෙනවා කියන්නේ මේ ද්‍රව ජලයේ තාපය අවශෝෂණය කරගන්න. එතකොට බිඳුවේ ඉන්න ජලය 25 ඉන්න ජලය බවට පත් වෙද්දී මොකද වුනේ? උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එතනදී උරා ගන්න තාපය හොයන්නේ Q සමානයි mCT ට තමයි දාන්න වෙන්නේ. තේරුණාද? හරි. එතකොට අපි අර ගිය පාර පාඩමේ කතා කරපු පරීක්ෂණය. හරි. පරීක්ෂණය මට මතක විදිහට අයිස් ග්‍රෑම් 15ක් ගන්න. අයිස් ග්‍රෑම් 15ක් ගන්න. එතකොට මතක තියාගන්න මෙන්න මේ අයිස් ග්‍රෑම් 15 අයිස් ග්‍රෑම් 15
සෙල්සියස් අංශක බිඳුවට අපි ගන්න ඕන. ඒ කියන්නේ අපි පරීක්ෂණයට ගන්න බිඳුවේ ඉන්න අයිස්. තේරුණාද? පරීක්ෂණයට ගන්න බිඳුවේ ඉන්න අයිස්. හරි. මේ ග්‍රෑම් 15 මම බිඳුවේ ඉන්න ද්‍රව ජලය බවට පත් කර ගන්නවා. මේ ඉන්නේ අයිස්, මේ ඉන්නේ ජලය. හරිද? බිඳුවේ ඉන්න ජලය බවට මොකද කරගන්නේ? පත් කරගන්න ඕන. එතකොට මෙන්න මේ ග්‍රෑම් 15 මේ අයිස් ග්‍රෑම් 15 මෙන්න මේ ද්‍රව ජලය බවට පත් කරන්න මෙතනදී ඇත්තටම තාපය උරා ගන්නවනේ. ඒක හොයන්න අපි දාන්නේ මොකද්ද? ml නේ. ඒතර මතක සමීකරණ ml කැලලක් තිබුණා. ml කැලලක් තිබුණා. හරි. ඊට පස්සේ මට මතක විදිහට ආපහු මට මතක නෑ හරියටම අපි මේ ජලය සාමාන්‍ය පරීක්ෂණයේ අවසාන උෂ්ණත්වය උනේ මම හිතන්නේ සෙල්සියස් අංශක 35 වගේ වෙන්න ඇති. සමහරට අපි 35යි කියලා අපි උපකල්පනය කරමු. ඒක ගැටලුවක් නෑ. හොඳයි. හොඳයි. එතකොට මෙන්න මෙතනට දාන්නේ ml මේ උෂ්ණත්ව වෙනසක් නැහැ. ඊට පස්සේ මම හිතන්නේ සෙල්සියස් අංශක 35 වෙන්න ඇති. අපි ඒ කියන්නේ පරීක්ෂණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 වෙන්න ඇති. එහෙනම් අපි හිතන්න දාන්නේ Q සමානයි mc θ. එහෙනම් මතකද සමීකරණය මෙන්න මෙහෙම කැලලක් තිබුණා. හරි. එතකොට මම මේ අදත් මේ පැහැදිලි කරන්නේ මෙන්න මේ කොටස ගැන. මේක සමහර අයට හිතා ගන්න අමාරුයි. හරිද? ඊට පස්සේ මම හිතන්නේ එහා පැත්තෙන් දාලා තිබ්බ mc θ අර පරීක්ෂණයේදී අපි කලින් ගත්ත ඒ කියන්නේ කැලරිමීටරේ හිටපු ජලය ඒක mc θ. ඒ වගේම කැලරිමීටරයටත් අපි mc θ දෙන්නවා. තේරුණාද? ඒ කියන්නේ මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ මෙන්න මෙතන මේ ml mc θ කොහොමද ආවේ කියන එක ගැන. මොකද අද මාතෘකාවෙත් ඒ වගේ කතාවක් අපිට තියෙනවා. හරි. හොඳයි. හොඳයි. අද අපි කතා කරන මාතෘකාව තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. හොඳයි. මාතෘකාව පෙරලා ගන්න. හොඳයි. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. හොඳයි. එතකොට මේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපයේ උන සංකේතයේ කැපිටල් L තමයි. තේරුණාද? වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපයේ ඒ කැපිටල් L තමයි. හරි. ඒකක නෙමෙයි සංකේතය. හරි. හොඳයි. අපි ඉස්සල්ලාම නිර්වචන ගැන කතා කරලා බලමු. හරි. හොඳයි. මම ගන්නවා හොඳට මේ උදාහරණය හොඳට තේරුම් ගන්න. අපි මේ පරීක්ෂණය ගොඩක්ම ජලයත් එක්ක තමයි කරන්නේ. නැත්තම් හරි අමාරුයි. හරිද? අපි හැමතිස්සෙම මේක කරන්නේ මොකක් එක්කද? ජලයත් එක්ක. හරි. ඉතින් ජලය අයිස් එක්ක තමයි අපි මේ පරීක්ෂණ කරන්නේ. මොකද වෙනත් ද්‍රව ගන්න අපිට හරි අමාරුයි මේ වෙලාවේ. හොඳයි. අපි නිකන් කතා කරමු. මම ගන්නවා ද්‍රව ජලය. හරි. ද්‍රව ජලය කිලෝග්‍රෑම් එකක් ගන්න. ඒ කියන්නේ එකක ස්කන්ධයක් මම ගන්න. කිලෝග්‍රෑම් එකක් ගන්න. හරි. ද්‍රව ජලය. හරි. හැබැයි මෙහෙමයි. ඇත්තම ජලය ගත්තයි කියලා ඉන්නේ කාමර උෂ්ණත්වයනේ. හරි. ඉතින් මේ කාමර උෂ්ණත්වය ඉගෙන අපි ටිකක් රත් කරගමු. කීයද? සෙල්සියස් අංශක 100 වගේ වෙනකම්. ඕන් දැන් නටන. ජලය නටන. 100ට රත් කරනවා කියන්නේ ජලය නටනවා. මේ නටන ජලයේ එහා පැත්තේ තව අමුතු දෙයක් වෙනවා. ඒ කියන්නේ මේ ජලය නටනවා සෙල්සියස් අංශක 100දී. ඒ වගේම ජලය වාෂ්ප වෙන්න ගන්න සෙල්සියස් අංශක කීයද? 100දිමයි. හරි. ඔන්න බලන්න දැන් ජලය නටනවා. දැන් නටන ජලය කෙලින්ම ජල
වාෂ්ප බවට පත් වෙනවා. ජල මොනවා බවටද? වාෂ්ප බවට පත් වෙනවා. තේරුණාද? ජල වාෂ්ප බවට පත් වෙනවා. හරි. සෙල්සියස් අංශක 100 ඉන්න නටන ජලය ජල වාෂ්ප බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක කීයේදීමද? 100 දීම. උෂ්ණත්ව වෙනසක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ මේකට දාන්න තියෙන සූත්‍රය Q සමානයි මොකද්ද? ml. Q සමානයි ml. Q කියන්නේ ලබා දිය යුතු තාපය. අපි කොච්චරක් මේකට ලබා දෙන්න ඕනද තාපය කියන්නේ. m කියන්නේ ස්කන්ධය, l කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මේ ද්‍රව ජලය සෙල්සියස් අංශක 100 ඉන්න මේ නටන ජලය ජල වාෂ්ප බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 100 දිමයි. හරි. එතකොට උෂ්ණත්ව වෙනස් වීමක් වෙලානේ. හරි. ඔන්න දැන් නිර්වචනට එන්නේ. හරි. හොඳයි. ඒ වගේ මතක තියාගන්න ඇත්තටම මේ ජලය නටලා වාෂ්ප වෙන්න ගන්නේ ජලය නටලා වාෂ්ප වෙන්න ගන්නේ සෙල්සියස් අංශක 100. ඒ කියන්නේ ද්‍රවයක් වාෂ්ප වෙන්න ගන්න උෂ්ණත්වයට අපි නමක් කියනවා තාපාංකය. තේරුණාද? දැන් ඝන ද්‍රව්‍යයක් ද්‍රවයක් බවට පත් වෙන්න ගන්න උෂ්ණත්වයට අපි කියන්නේ ද්‍රවාංකය. හරි. එතකොට මෙතනදී මේ නටන ජලය වාෂ්ප වෙන්න ගන්නවා අපි කියනවා දැන් මේ තාපාංකයේ ඉන්නේ කියලා. තේරුණාද? සෙල්සියස් අංශක 100 කියන්නේ නැතුව මට කියන්න පුළුවන් තාපාංකයේ සිටින ජලය. ඕන රටහලකට තේරෙනවා තාපාංකය කියපුවම ඉන්නේ 100 කියලා. හැබැයි ජලය විතරයි ඈ. අනිත් ද්‍රවයන් වල වෙනස්. හොඳයි. එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ. තාපාංකයේ පවතින කිසියම් ද්‍රවයක මොකද්ද? ද්‍රවයක ඒකක ස්කන්ධයක්. ඒකක කීයක්ද? එකක ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියන එක. ඒකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම කියන්නේ මේ කිලෝග්‍රෑම් එකම සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට මොනවා බවටද? වාෂ්ප බවට පත්වීමට නැත්නම් වායු බවට පත්වීමට කියලා කියන්න පුළුවන්. වායු බවට පත්වීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. ලබා දිය යුතු මොන ප්‍රමාණයද? තාප ප්‍රමාණයට අපි කියනවා එම ද්‍රව්‍යයේ මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. හොඳයි. එතකොට highlight කරගමු. හොඳයි. highlight කරගමු එහෙම. තාපාංකයේ පවතින කිසියම් ද්‍රවයක එකක ස්කන්ධයක් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වායු බවට පත්වීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. හොඳයි. ඒක highlight කරගන්න. එතකොට අර ලබා දිය යුතු තාප ප්‍රමාණය කියලා හිස් කොටුවක් තියෙනවා. ඒක ලියා ගන්න ඕනේ. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. හොඳයි. හරි. ඊළඟට තව වැදගත් කතාවක් අපි කතා කරනවා. මෙහෙමයි. ඇත්තටම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මේ ජලය කියන දේ නටන්න ගන්න. නැත්නම් නටනට වාෂ්ප වෙන්න ගන්නේ සෙල්සියස් අංශක 100 කිව්වට එක නීතියක් තියෙනවා. ඒ තමයි ඒකට මේ වායුගෝලීය පීඩනය බලපානවා. මොන ගෝලීය පීඩනයද? වායුගෝලීය පීඩනය. ඔයත් මමත් අපි හැමෝම මේ ඉන්නේ වායුගෝලීය පීඩනය යටතේ. පෘථිවියේ යම් ස්ථානවලට ගියාම ඒ වායුගෝල පීඩනය වෙනස් වෙන්න පුළුවන් සුළු වශයෙන්. හරි. මුහුදු මට්ටමේදී එකාගයක්, කඳුකරේදී එකාගයක්, එතකොට හිමාලයේදී තවාගයක්. හරි. ඔය වගේ තියෙනවා එක වායුගෝල පීඩනය. එතකොට අපි සලකන්නේ එකක් ATM කියන
වායුගෝලීය පීඩන තත්ත්වයට තමයි අපි මේ හැමදේම සලකන්නේ. එකක් ATM කියලා කියන්නේ එකයි වායුගෝලීය පීඩනය. හරිද? වායුගෝල පීඩනය කියන්නේ වායුගෝල පීඩන කියන්නේ පීඩනයමයිනේ ඒකකයක්. තේරුණාද? එතකොට දැනට සාමාන්‍ය අපි ආසන්න වශයෙන් සලකනවා මේ අපි ඉන්නේ එකයි ATM වායුගෝල පීඩනයට තමයි අපි මේ දැන් මගේ හිස මතට එකක් ATM කියන වායුගෝල පීඩනය මේ දැනටත් දැනෙනවා. ඒක ඉතින් අර ඉපදුන දාපටම ඒ පීඩනය දැනෙච්ච නිසා දැන් ඒක පීඩනයක් කියන එක ඒ කියන්නේ අපිට පීඩනය කියන එක මහ ලොකුවට දැනෙන්නේ නැහැ. හරි. හොඳයි. හොඳයි. ඉතින් අපි පොඩ්ඩක් highlight කරගමු. ඊට එහා පැත්තේ නෝට් එකක් තියෙනවා, චූටි නෝට් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. ජලයෙහි සිදුවන මෙම අවස්ථා විපර්යාසය සලකනු ලැබූ විට වායුගෝල පීඩන නැත්නම් වායුගෝල එකක පීඩන යටතේදී ජලය වාෂ්පීකරණය වන්නේ සෙල්සියස් අංශක 100 දී කියන එක highlight කරගන්න. ඒ කියන්නේ ඇත්තටම වායුගෝල පීඩන එකක් යටතේ තමයි සෙල්සියස් අංශක 100ක් වුණාම ජලය මොනවා වෙන්නේද? වාෂ්ප වෙන්නේ. කියන්නේ ජලය සෙල්සියස් අංශක 100 දී වාෂ්ප වෙනවා නම් පීඩනීය වායුගෝල පීඩනය කීයක් තියෙනවද? එකක් තියෙන්න ඕන. එකයි. එකයි වායුගෝල පීඩන. ATM කියලා අපි කියනවා. හොඳයි. හරි. අපි දැන් මේ ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. හරිද? පොඩි ප්‍රස්තාරයක් තියෙනවා. අපි බලමු ඒක ලාවට ඇඳලා ඇඳ ගන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ හිස් කොටුවක් තියෙනවා. ඔයාලා ප්‍රස්තාරය අඳින්න ඕන. අඳින්න කලින් මම ඒක විස්තර කරන්න ඕන. හොඳයි. මම ප්‍රස්තාරයක් ගහනවා. උෂ්ණත්වයත් කාලයත් උෂ්ණත්වය මම මෙතන සෙල්සියස් අංශක කියලා වරහන් ඇතුලේ ඒකක දානවා. කාලය ඒක මම මොකක් කියලා දානවද? තප්පර කියලා දානවා. හරි. හොඳයි. එතකොට ඔයාලා ලස්සනට අඳ ගන්න ඕන අදිද්දිය. හොඳයි. මම ඒ වගේම කියන්න කැමතියි දැන් සාමාන්‍ය පන්තිකට වඩා මේකේ වෙලාව අඩුයි. ඒ කියන්නේ පැයේ පාඩම් තමයි මම හදන හේතුව තමයි පැයක් පුරාට ඔයාලට මේක බල ලියන්න ගියාම පැය දෙකක් විතර වගේ වෙන්න යනවා. හරි. ඒ නිසා ඒ කියන්නේ මෙතනදී අර සාමාන්‍ය පන්තික වගේ අර විවේකය කියන එක කියන්නේ අදින්න දිලා බලන් ඉන්න ළමයි මොකද කරන්න කියලා බලන්න වටේ කරගෙන එහෙම මුකුත් නැහැ. හරි. එතකොට එහෙනම් ඔයාලට ඩේටාත් ඉතුරුයි ඩවුන්ලෝඩ් කරලා බලන්න උනත් හොඳයි. මම මේ ප්‍රස්තාරයේ සෙල්සියස් අංශක 100 කියන සීමාව මෙන්න මේ හරිය වගේ මම දාගන්නවා. සෙල්සියස් අංශක කීයද? 100. හරි. හොඳයි. දැන් ඉතින් මම ජල සාම්පලයක් ගත්තාම ඇත්තටම ඉන්නේ මේ බොන්න පුළුවන් උෂ්ණත්වයනේ. ඒ කියන්නේ මේ කාමර උෂ්ණත්වය. ඒක 25 වෙන්න පුළුවන් 27 සෙල්සියස් අංශක 28 30 වගේ දෙයක්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම දන්නේ මම මෙහෙම කරන්න. ඔන්න බලන්න. කොහොමද පටන් ගන්න කියන එක ගැන එහෙම හිතන්න එපා. කීයේද මේ හරිය 25 30 28 27 වගේනේ. මෙන්න මේ හරියනේ. ඉතින් ඔන්න ඔහම ඉස්සල්ලාම මෙහෙම. මම ඉස්සල්ලාම රත් කරලා මේ ජලය සෙල්සියස් අංශක කීයට ගන්න ඕනද? 100ට ගන්න ඕන. මොනවට ගන්න ඕනද? 100ට ගන්න ඕන. එතකොට 100ට ගත්තට පස්සේ දැන් අපි බලනවා තව රත් කරලා. ඒ රත් කරවට 100ට වඩා උෂ්ණත්වය ඉහළ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම දෙන තාපයේ මේ ජලය උරා ගන්නවා. ඒ උරාගෙන උෂ්ණත්වය ඉහළ යන්නේ වෙන්නේ මොකද්ද? ඒ ජලය වාෂ්ප වෙන එක. ඒ වාෂ්ප වෙනවා. හරි. වාෂ්ප වුණාට පස්සේ ඔන්න වාෂ්ප පුළුවන් අපිට තව රත් කරලා තව උෂ්ණත්වය වැඩි කරන්න. තව උෂ්ණත්වය මොනවා කරන්නද? වැඩි කරන්න පුළුවන්. හොඳයි. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. මම මෙතන ලියනවා දැන් මෙහෙම. ඇත්තටම මේ කාමර උෂ්ණත්වය නම් 100ට ගන්නේ මොන ජලයේද? ද්‍රව ජලය. කාමර උෂ්ණත්වයේ ඉඳන් හරි. ඒතර උෂ්ණත්ව වෙනසක් තියෙනවා. ඉතින් mc θ වගේ තමයි දාන්න පුළුවන් වෙන්නේ. mc θ. මම නිකන් එහෙම දාන්න සූත්‍ර මේක තමයි දාන්න වෙන්නේ කියන එක.
හරි. හොඳයි mc θ. ඊළඟට මෙතනදී දැන් මේ ජලයනේ මෙතන ජලය මේ හැබැයි උෂ්ණත්වය වෙනස් වීමක් නැහැ. මෙතනට එනකොට මොන වාෂ්පද? ජල වාෂ්ප බවට පත් වෙනවා. එතකොට මේකින් කියන්නේ ජලය ජල වාෂ්ප බවට පත් වීම. තේරුණාද? එතකොට ඇත්තටම උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා නම් ප්‍රස්ථාර මෙහෙම යන්නේ. මෙහෙම යනවා කියන්නේ උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා නම් මේ ඕනම අවස්ථාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. හැබැයි කාලය යනවා. මේ කාලේ ගිහිල්ලා තියෙනවා. කාලේ ගිහිල්ලා කියන්නේ මම ඊටිපන්දම හරි නැත්නම් ලාම්පුව නිමලා නෙමෙයිනේ. රත් කරන ලාම්පුව නිමලා නෙමෙයිනේ. ලාම්පුව දැල්ලලා තියෙන්නේ. කියන්නේ මෙයාලා තාපය ගන්නවා. හොඳයි. මෙයාලා තාපය ගන්නවා. හරි. ඊට පස්සේ මේ ජල වාෂ්ප වලට පුළුවන්. හරි. මෙතනදී අපිට දාන්නේ Q සමානයි ml කියන මෙතනදී මේ මෙයාලා ගන්න බුක්ත තාපය අපි හොයන්නේ Q සමානයි ml දාලා. හරි. ඊට පස්සේ මේ ජල වාෂ්ප සෙල්සියස් අංශක 100ට වඩා මේ හරිය කියන 100ට වැඩිනේ. ජල අපිට දාන්න පුළුවන් Q සමානයි mc θ. හරි. මෙතනදී මෙන්න මේ අවස්ථාව විපර්යාසයක්. මේ වෙලාව තියෙන අවස්ථාව විපර්යාසයක්. මේකේ දුන්න තාපය මෙයාලා ලබාගත් තාපය හොයන්න Q සමානයි ml කියන සූත්‍ර තමයි පාවිච්චි කරන්න ඕන. හරි. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳ ගන්නවා. එතකොට මම මේක දැන් මකනවා. ඔයාලට තියෙන ෆෝස් කරලා මේක දිහා බලාගෙන ප්‍රස්ථාර ලස්සනට අඳින්න තියෙනවා. හරි ලස්සනට ඇඳ ගන්න ඕන. හොඳයි. එහෙනම් අපි තව ඉදිරියට යමු. හරි. දැන් මම ඔයාලට කිව්වා දැන් මේකෙදි මේක බලන්න අපි දන්නවා. මේ Q සමාන mc θ අපි දන්නවා. mc θ අපි දන්නවා. මේ ml ගැන තමයි කතා කරන්නේ. කියන්නේ අවස්ථා විපර්යාසය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. හොඳයි. එහෙනම් මම මේ අවස්ථා විපර්යාසය විතරයි මම කතා කරන්නේ. Q සමානයි ml. Q සමානයි මොකක්ද? ml. එතකොට අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඒ කියන්නේ මොනවාද L ගේ ඒකක ආයෙ මොකක්ද කියලා බලන්න අපිට පුළුවන්. මේ ಗುಣ කිරීමෙන් මෙහෙට එනකොට බෙදීම m වෙනවා. හරි. එතකොට තාපයමයිනේ ජූල් වලින් ස්කන්ධයමයිනේ කිලෝග්‍රෑම් වලින් එයා උඩට යනකොට කිලෝග්‍රෑමයට වෙනවා. එහෙනම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ ඒකක මොනවාද? ජූල් කිලෝග්‍රෑමයට. ජූල් කිලෝග්‍රෑමයට. අර විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ ඒකකම තමයි කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. කිසිදු වෙනසක් නැහැ. හරිද? පුංචි හෝ වෙනසක්වත් නැහැ. ඒකක සමානයි. හරි. හොඳයි. එතකොට ඔයාලා හයිලයිට් කරන්න දෙයක් මෙන්න මේ සූත්‍රය තියෙනවා. L සමානයි Q බෙදීම m කියන සූත්‍රය තියෙනවා නෝට් එකේ. ඊට යටින් මෙන්න මේ ඒකකේ දාගන්න. ඊට යටින් මේකේ ලියා ගන්න කොහේ හරි ඒ ළඟින්ම ඉඩ තියාගන්න. හරි. ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. හොඳයි. ඊළඟට දැන් මම මේක මකනවා. හරි. ඔයාලට දැන් මම තව කතා කියන්න කැමති ඇත්තටම මෙහෙම දෙයක්ත් තියෙනවා. ඝණයක් ද්‍රවයක් වෙනවට අපි කියන්නේ විලයනය. ඝණයක් ද්‍රවයක් වෙනවට අපි කියන්නේ මොකද්ද? විලයනය. එතකොට අපි ඒ කියන්නේ අවස්ථා විපර්යාසයේදී එයාලා ගත්ත තාපය හොයන්න අපි Q සමානයි ml කියන සූත්‍රය තමයි දාන්නේ. ඉතින් ඝණයක් ද්‍රවයක් විලයනය ද්‍රවයක් ඝණයක් වීමට අපි කියනවා හිමායනය. මොකද්ද? හිමායනය. ඉතින් 100 ඉන්න අයිස් බිඳුවේ ඉන්න අයිස් බිඳුවේ ඉන්න ජලය බවට පත් වෙන්න බිඳුවේ ඉන්න ඒ කියන්නේ එතකොට තාපය ලබා ගන්න ඕනේ. ඒ වගේම බිඳුවේ ඉන්න ජලය බිඳුවේ ඉන්න අයිස් බවට පත් වෙන්නත් මොනවා කරන්නේ? පිට කරන්නේ අර ලබාගත් තාපය වගේම සමාන තාපයක්ම තමයි. ඒ කියන්නේ අයිස් ජලය ජල වාෂ්ප. හරි මේ අවස්ථාව විපර්යාස. හරි. එතකොට අයිස් ජලය වෙනකොට තාපය ලබා ගන්නවා.
හරිද? ඒ වගේම ජලය අයිස් වෙනකොට තාපය පිට කරනවා. තාපය මොනවා කරනවද? පිට කරනවා. ඒ පිට කරන තාපය ලබා ගන්න තාපයේ අගය ගත්තොත් අගය සමානයි. අගය මොකද වෙන්නේ? සමානයි. අයිස් දිය කරන්න අපි තාපය දෙන්න ඕන. ඒ වුණාට ජලය අයිස් කරන්න ඒ ජලය ඇතුළේ තියෙන තාපය මොනවා කරනවද යාලා? පිට කරනවා. ඒ වගේම ජලයේ ජල වාෂ්ප කරන්න ලබා ගන්න තාපයට, ඒ කියන්නේ ලබා ගන්නා තාපයට සමාන තාප ප්‍රමාණයක් තමයි ජල වාෂ්ප ජලය වීමේදී මොනවා කරන්නද? පිට කරන්නේ. ගන්න තාපයටම සමාන ප්‍රමාණයක් පිට කරනවා. හරි. ඉතින් මේ තාපය කියන පාඩම ඔයාලා දැන් තේරෙන දේ වෙන සංකීර්ණ පාඩමක්. හරි. හැබැයි ඔළුවට දාගත්තොත් මාරම ලේසි පාඩමක් වෙන්නේ. හොඳයි. අපි ඊළඟට යමු. හරි. නිදර්ශනය 3 කියලා තියෙන්නේ. හරි. හයිලයිට් කරන්නේ යටතේ තියෙන්නේ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම සඳහා සිදු කරන ලද පරීක්ෂණයක සැකැස්මක් කියන එක හයිලයිට් කරගන්න. අපි දැන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සංඛ්‍යාත්මකව හොයන්න යන්නේ පරීක්ෂණාත්මකව. හරිනේ? හොඳයි. මේකේ සාමාන්‍ය ක්‍රියාවලිය තමයි ඇත්තටම ජල වාෂ්ප බටයක් දිගේ අරගෙන ඇවිල්ලා එයාව ඝනීභවණය වෙන්න හදනවා. ඒ කියන්නේ ජල වාෂ්ප ද්‍රව බවට පත් වෙනට අපි නමක් කියන මොකද? ඝනීභවණය. අර ජල වාෂ්ප බටයක් දිගේ අරගෙන ඇවිල්ලා ඝනීභවණය වෙන්න සලස්වනවා. ඒ සලස්වපුවාම මොනවාද අපිට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඉතින් මම මේ පරීක්ෂණය දැන් අඳින්නම්. ඔයාලත් ලස්සන ඇඳ ගන්න ඕනේ. මම නම් කියන්නේ මේක ඉස්සල්ලාම වල වෙන කොලයක ඇඳ ගන්න. එතන මේ මාත් එක සම්පූර්ණ පරීක්ෂණය ඉවර කරලා ඉවරට පස්සේ ඔයාලා පොතට දාන්න. ඒක දෙපාරක් සිද්ධ වෙනවනේ. හරි. ඒ හින්දා අපි එහෙම කරමු. කොලයක ලියාගත්තොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි. හොඳයි. ඉතින් මේක තමයි අපේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය හොයන්න අදාළ ඇටවුම. හොඳයි. මම මේක ඉස්සල්ලාම පැහැදිලි කරන්නම්. හරි. මේ තියෙන්නේ බොයිලේරුව. ඒ කියන්නේ වතුර උණු කරන්න ගන්න බොයිලේරුව. ඒකටත් අපි උෂ්ණත්වමානයක් සම්බන්ධ කරලා තියෙනවා. මොකද පීඩ කියන උෂ්ණත්වය වැඩි වෙලා මේක පුරන්න පුළුවන්. ඒ නිසා කෝකටත් අපි උෂ්ණත්වමානයක් කොහොමද උෂ්ණත්වමානයක් ඕන. මොකද මෙතන උෂ්ණත්වය කොහොමද දැනගන්න බෑ. හරි. මොකද මෙතන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඒක හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා උෂ්ණත්වමානයක් අනිවාර්යයෙන්ම මෙතන ඕන. මොකද මේක උෂ්ණත්වය වැඩිලා මේක පුපුරලා ගියොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. හරි. ඊළඟට මේකෙදි වෙන්නේ ඕන මේක ඇදලා නේ. හරි. බන්සන් 1000ක. හරි. බන්සන් 1000ක. හරි. එතකොට මේකෙදි වෙන්නේ මේ බන්සන් 1000ක මගින් මේක ඇතුලේ තියෙන ජලය මොකද වෙන්නේ? රත් වෙනවා. කියන කාමර උෂ්ණත්වයේ ඉන්න ජලය මොකද වෙන්නේ? රත් වෙනවා. රත් වෙලා මේක නටනවා. නටද්දී ජල වාෂ්ප මොකද වෙන්නේ? ඇති වෙනවා. දැන් ඔයාලා දන්නවා අපිට බෑ කොහෙන් හරි ජල වාෂ්ප ටිකක් කරන් මෙහෙම අතින් අරගෙන ඇවිල්ලා දාන්න පුළුවන්ද? බෑ. එතකොට අපි පරීක්ෂණයක කොටසක් විදිහට ජල වාෂ්ප හදා ගන්න කොටසකුත් තියෙන්න ඕන. ඉතින් හරි. මේකේ ඇතුළේ තියෙන ජලය නටවලා හරි. ජල වාෂ්ප හැදෙනවානේ. මේ ජල වාෂ්ප හැදෙනකොට මොකද කරන්නේ? මෙන්න මේ ජල වාෂ්ප මෙන්න මේ බටේ දිගේ මෙන්න මෙහිම මෙන්න මේ නලය දිගේ එනවා. මෙන්න මේ නලය දිගේ ජල වාෂ්ප වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ එන මේ මෙතන තියෙන මේ ඇටවුමට කියනවා හුමාල හබකය කියලා. හුමාල මොකද්ද? හබකය. එතකොට මෙතනදි වෙන්නේ ඇත්තටම මෙහෙමයි. මේකට අපිට ලී බීක් කන්ඩෙන්සරයක් පාවිච්චි කරන්න පුළුවන්. ලී බීක් කන්ඩෙන්සරයක් කියලා කියන්නේ අර ජල වාෂ්ප එන
ජල වාෂ්ප අපිට ඝනීභවණය කියන්නේ ද්‍රව බවට පත් කර ගන්න පුළුවන් උපකරණයකට තමයි ලී බීක් කන්ඩෙන්සරය කියලා කියන්නේ. ඔයාලට මතක නැත්නම් 11 වසරේ මිශ්‍රණ පාඩමේ ලී බීක් කන්ඩෙන්සරය ගැන තියෙනවා. හරි. හොඳයි. දැන් මේ හුමාල හබකෙන් කරන්නේ හුමාලේ මේකට ආවට පස්සේ හරි. ඊට පස්සේ මේක මේ පතුලේ තැම්පත් වෙනවා මේන අර ආපු හුමාලය මේක දිගේ කොහොම එනකොට ඒව ද්‍රව බවට පත් වෙලා මෙන්න මෙතන බිඳුව බිඳුව වැක්කිරෙනවා. හරි. වැක්කිරුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ ද්‍රව ස්තරය වැඩි වුණාට පස්සේ මෙන්න මේ නලය දිගේ ද්‍රවය මොකද වෙන්නේ? මෙන්න මේ කැලරිමීටරයට වැටෙනවා. කැලරිමීටරයට මොකද වෙන්නේ? වැටෙනවා. මේ කැලරිමීටරෙත් මේ ඔක්කොම ජලය මේකින් ආපුවා නෙමෙයි. කැලරිමීටරෙත් ආරම්භයේදී යම් කිසි ජල ප්‍රමාණයක් ඉන්නවා. හරි. හොඳයි. ඒ කියන්නේ මේකේ ජල ප්‍රමාණයක් ඉන්නවා. මේකිනුත් ජල වාෂ්ප ඇවිල්ලා ද්‍රව බවට පත් කරලා මේකට වැක්කිරෙනවා. හරි. ඕක තමයි ඇටෝම. හොඳයි. දැන් මෙන්න මේක පරිවර්ණය කරලා තියෙන්නේ මොකද අර අවට පරිසරයේ සිදුවන තාපහානිය මොකද මේ පරීක්ෂණය කරලා කරන අතරතුර අර පරිසරයට සිද්ධ වෙන තාපහානිය අවම කරන්න අපි මේක පරිවර්ණය කරනවා. හරිද? අර ඒකලිත පද්ධතියක් විදිහට අපි හදා ගන්නවා ආසන්න වශයෙන්. හරි. හොඳයි. මෙන්න මේක දිගේ යන දැන් කොහොමත් හිමාලය මේක දිගේ මෙහෙම එනකොට මේක ඇතුළේ මේ ජල වාෂ්ප මොකද වෙන්නේ? සිසිල් වෙලා ද්‍රව බවට පත් වෙනවා. හරි. කොහොමද ද්‍රව බවට පත් වෙනවා? ඉතින් මේක වීදුරු නලයක් ගත්තාම මේකෙන් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ලී බීක් කන්ඩෙන්සරයක් තමයි වඩාත්ම හොඳ. මොකද වීදුරු නලයක් කෙලින්ම ගත්තොත් එහෙනම් පුපුරන්න පුළුවන්. හොඳයි. එතකොට මෙන්න මේ පාඨාංක ගැන අපිට හරි අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. පාඨාංක කියන කොටස තෝරන්න. පාඨාංක. හරි. ඉස්සල්ලාම මේ පරීක්ෂණය කරන්න කලින් මේ මෙන්න මේ කැලරිමීටර් තඹ කැලරිමීටර් ඒකයි මේ මන්ත දණ්ඩේ ස්කන්ධය මැනගන්නවා. ස්කන්ධය මොකද කරගන්නේ? මැනගන්නවා. ඒ ස්කන්ධය ග්‍රෑම් 200යි. මෙන්න මේ තඹ කැලරිමීටර් සහ මන්ත දණ්ඩේ සම්පූර්ණ ස්කන්ධය ග්‍රෑම් කොච්චරද? 200යි. හරි. ඊට පස්සේ තඹ කැලරිමීටරේ මන්ත දණ්ඩේ සහ ජලයේ ස්කන්ධය. ඒ කියන්නේ මේකට වතුර දැම්මම පස්සේ සම්පූර්ණ ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 380යි. එතකොට ඕන හරකෙක්ට තේරෙනවා එහෙනම් මේ කිව්ව ජල ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 180යි. කියන්නේ 380න් 200ක් මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. නේද? ඉතින් හරිනේ. තම කැලරිමීටරේ මන්ත දණ්ඩේ ස්කන්ධය 200යි නම් ඒකට ජලයක් දාපුවම සම්පූර්ණ ස්කන්ධය 380යි නම් 380න් 200ක් අඩු කරපුවම හරිනේ. හරි. එතකොට ජලයේ සහ කැලරිමීටරේ ආරම්භක උෂ්ණත්වය. ඒ කියන්නේ මෙන්න මේ ජලයේ සහ කැලරිමීටරේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? 25යි. මේකේ ඉන්න තඹ කැලරිමීටරේ සහ ජලයේ උෂ්ණත්වය ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? 25යි. ඊළඟට හරි. ඊට පස්සේ දැන් ඇත්තට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේකෙන් මේ හිමාලය මේකේ තියෙන හිමාලය හරිද ද්‍රව ජලය බවට පත් වෙලා මේකට වැක්කිරෙනකොට උණු වතුරනේ වැක්කිරෙන්නේ. ඒ උණු වතුර හින්දා මේකේ ඉන්න ඒ කියන්නේ මේ තඹ කැලරිමීටරය සහ මේ ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ඉහළ යන සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? සෙල්සියස් අංශක 40යි. හරි. ඊට පස්සේ මේ පරීක්ෂණය කරලා ඉවර වුණාට පස්සේ සම්පූර්ණ මේකේ ස්කන්ධය කැලරිමීටරේ මන්ත දණ්ඩ සහ මේකේ හිටපු ජලය සහ අර හිමාලය ද්‍රව වෙලාවනේ. අන්න ඒ හිමාලය කියන්නේ හිමාලය ද්‍රව වෙච්ච ජලය. ඒ කියන්නේ හිමාලය ද්‍රව වුණානේ. එන්නේ ජලයේ සම්පූර්ණ එකතුව ග්‍රෑම් 385යි. ග්‍රෑම් 385යි. හොඳයි. කලින් කිව්වනේ අර තඹ කැලරිමීටරයයි මන්ත දණ්ඩයි ජලයේ සම්පූර්ණ ස්කන්ධය ග්‍රෑම් 380යි නම් දැන් පරීක්ෂණය කරලා වුණාට පස්සේ ග්‍රෑම් 385යි නම් එහෙනම් ඇවිල්ලා තියෙන හිමාලය ප්‍රමාණය කොච්චරද? ග්‍රෑම් 5යි. ග්‍රෑම් කීයද? 5යි. ඒ වගේම හිමාලයේ උෂ්ණත්වය කොහොමද ඔයාලා දන්නවා? මේක දිගේන හිමාලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? මේ කීයද? ඒක දිගේන හිමාලයේ ස්කන්ධය සෙල්සියස් අංශක 100යි. හරි. හොඳයි. එහෙනම් එන්නේ දත්ත පාඨාංක ටික highlight කරගන්න.
පාඨාංක අගයන් ටික විතරක් highlight කරගන්න. හොඳයි. ඊට පස්සේ ගණනය කිරීම කීපයක් ඔයාලගේ නෝට් එකේ තියෙනවා. මෙහෙමයි. ඇත්තටම ඔය ඕක රජයේ පොතක්නේ. ඉතින් ඒ රජයේ පොත දැන් මට තිබ්බ කාලෙත් එක ටියුට් එකක් හදාගන්න වෙලාවක් හරියට කියන්නේ මම අතින් ලියලා ටයිප් කරලා ටියුට් එකක් හදාගන්න වෙලාවක් තිබ්බ නැති හින්දා ඒ පොතම තමයි අරන් තියෙන්නේ. හැබැයි මොනවාද දැන් මේ දවස්වල ටියුට් හදමින් පවතිනවා විවිධ පාඩම් වලට මගේම කියලා. ඉතින් මේක හොඳයි. කියන්නේ මේ තාපය සඳහා තියෙන මේ පාඩම හොඳයි. රජයේ ඒ පොත ඇත්තටම හොඳයි. ඉතින් මේකෙන් දැන් විශේෂ වෙනත් විදියට සුළු කරපුවා තියෙනවා. ඒ හින්දා ඔයාලගේ නෝට් එකේ අර තියෙන ගණනය කිරීම දිහා බලන්න එපා. තේරුණාද? ඒක කපන්නත් එපා. ඒක බලන්න එපා. හරි. ඒක බලන්න එපා. දැන් අපි ගාන හදන්න යන්නේ හරි ලේසියෙන්ම. හරි. හොඳයි. දැන් අපිට උපකල්පනයක් සිද්ධ කරන්න, කියන්නේ අපිට උපකල්පනයක් කරන්න සිද්ධ වෙනවා. අපි මේ පරීක්ෂණය පටන් ගත්ත වෙලේ ඉඳන් කරලා ඉවරනකම්ම මේ පරිසරයට, ඒ කියන්නේ මේ පරිසරයට තාපය හානි වුන්නේ නැහැ කියන එක අපි උපකල්පනය කරන්න ඕන. හරිද? හොඳයි. හයිලයිට් කරගන්න. කැලරි මීටරය හා එහි අඩංගු දේවල් වලින් තාප හානියක් සිදු නොවේ යයි උපකල්පනය කිරීමෙන් කියන එක හයිලයිට් කරගන්න එක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. හරි. හරි. ඊට පස්සේ හරි. දැන් ඔයාලගේ හිස් කොටුවක් තියෙනවා ලොකුවටම. ඒ හිස් කොටුවේ උඩම ඔයාලා ලියන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේක මේ ප්‍රකාශනය හරියට කල්පනා කරලා මේකේ ප්‍රකාශනය අපි ගන්න ඕන. හරි. මේකේ ප්‍රකාශනය ගන්න. මම මේ ප්‍රකාශනය මේ යටින් ලියන්න. ඊට පස්සේ තමයි රූප සටහන මකන්න. හරි. හොඳයි. එහෙනම් කැලරිමීටරයෙන් සහ මේ අඩංගු දේවල් වලින් තාප හානියක් වුනේ නැහැ කියලා හිතනවා නම් හරිද? අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඇත්තටම හොඳට කල්පනා කරන්න හිමාලය සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වෙද්දී සීයේ ඉන්න හිමාලය සීයේ ඉන්න ද්‍රව ජලයට පත් වෙන්න මෙපේ. මේක මෙතනින් වැක්කිරනවා කියන්නේ සීයේ මෙතනින් සීයට හිටපු හිමාලය මේක දිගේ එනකොට සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වෙනවා. ඉතින් සීයේ ඉන්න හිමාලය සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වෙනකොට තාපය මොකද වෙන්නේ? පිට කරනවා. තාපය මොකද වෙන්නේ? පිට කරනවා. හරි. එහෙනම් මම මෙතන ලියනවා හිමාලය. ඊට පස්සේ දැන් ඔන්න හිමාලය සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වෙනවා. අර ග්‍රෑම් 5ක් නේ හිමාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හිමාලය හරි සීයේ ඉන්න හිමාලය ඔන්න සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වුණා. ග්‍රෑම් 5ක්. හරිද? ග්‍රෑම් 5ක්. ඊට පස්සේ ඒ ද්‍රව ජලය නැවත සමතුලිත උෂ්ණත්වය දක්වා මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. සෙල්සියස් අංශ කීයද? 40 දක්වා. දැන් සීයේ ඉන්න ද්‍රව ජලය 40 දක්වා උෂ්ණත්වය පහළ බහිනකොට තාපය මොකද වෙන්නේ? පිට වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් හිමාලය පිට කරා තාපයක්. එතන තියෙන අවස්ථා විපර්යාසයක් එතනට දාන්න වෙන්නේ හරි සමීකරණ පස්සේ කියන්න. හිමාලය තාපය පිට කරා. ඒ වගේ මේ හිමාලය ද්‍රව ජලය බවට පත් වුණාට පස්සේ ඒ ද්‍රව ජලය නැවත අර සමතුලිත උෂ්ණත්වය දක්වා ළඟා වුණානේ සෙල්සියස් අංශක 40. එතකොට සීයේ ඉන්න ද්‍රව ජලය 40 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙන්න තාපය මොකද කරන්නේ? පිට වෙනවා. ඒ කියන්නේ ඇල් වෙනවා. සීයේ ඉන්න උණු වතුර 40 ජලය බවට පත් වෙනකම් මොකද වෙන්නේ? ඇල් වෙනවා. පරිසරයට තාපය මොකද වෙන්නේ? පිට වෙනවා. තේරුණාද? හරි. මම තව පුංචි දෙයක් කියන්නම්. සමහර අය මොන්ඩිසෝරි පාටනේ. ඒ හින්දා මෙන්න මේක මම කියන්නම්. දැන් මේ වතුර බෝතලේ ජලය ඉන්නවා. හරිද? මේ ජලය ඉන්නවා කියලා හිතන්න සෙල්සියස් අංශක 100යි. දැන් ඉන්න උණුයි. අතින් අල්ලන්නත් බෑ උණුයි. හරිද? දැන් ඉතින් සමහර අයට තව ගොම් පාට මතක නැහැ. ඉතින් 100 වතුර මේකට දාන්න බෑ උණු වෙනවනේ. හරි. උපකල්පනය කරන්න මේක දැන් ඉන්නේ 100 ජලය කියලා. ඔන්න 100 ජලය දැන් සෙල්සියස් අංශක 40ට අඩු වෙනකොට ඇල් වෙනකොට
ඇත්තටම මේකේ තියෙන ඇතුලේ තියෙන තාපය බාහිර පරිසරයට මොකද වෙන්නේ? බාහිර පරිසරයට පිට වෙනවා. හරිද? දැන් මේකෙදි වෙන්නේ බාහිර පරිසරයට නෙමෙයි මෙන්න මේ කැලරිමීටරේ තමයි පිට වෙන්නේ. කැලරිමීටරේ ඉන්න ජලය තමයි ගන්න. හරි. හොඳයි. එහෙනම් හිමාලය සීයේ ඉන්න හිමාලය සීයේ ඉන්න ජලය බවට පත් වෙද්දි තාපය පිට කරනවා. ඒ වගේම සීයේ ඉන්න ජලය සෙල්සියස් අංශක 40 ඉන්න ජලය බවට පත් වෙද්දී තාපය පිට වෙනවා. අර ග්‍රෑම් 5ම තමයි හිමාලයේ ග්‍රෑම් 5යි එවිලා තියෙන්නේ. ඒ සම්පූර්ණ ස්කන්ධය 385යිනේ. සීයේ ඉන්න හිමාලයේ ග්‍රෑම් 5ක් සීයේ ඉන්න ද්‍රව ජලය බවට පත් වුණා. ඒ ග්‍රෑම් 5ම සීයේ ඉඳන් 40 දක්වා අඩු වෙන්න එපා. එතකොටත් තාපය මොකද වෙන්නේ? පිට කරනවා. එහෙනම් හිමාලය සහ උණු ජලය පිට කළ තාපය සමානයි. දැන් කවුද මේ පිට කරපු තාපය ගන්නෙ? මෙන්න මේක ඇතුළේ හිටපු ඇල් වතුරයි කැලරිමීටරය. එහෙනම් මම කියනවා ඇල් ජලය හා කැලරිමීටරය ලබාගත් තාපය. හරිනේ? එහෙනම් හිමාලය සහ ඒ හිමාලය ද්‍රව වුණාට පස්සේ තියෙන උණු ජලය පිට කරපු තාපය ලබා ගන්න කවුද? මෙන්න මේ ඇල් වතුරයි ඇල් ජලයයි කැලරිමීටරය. මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්න. ඔය ප්‍රකාශනය ලියාගත්තට පස්සේ හිමාලය සීයේ ඉන්න ද්‍රව ජලය උණු ජලය බවට පත් වෙන්න අපි දාන්න වෙන සමීකරණය තමයි ml. ඒ වගේම ඒ සීයේ හිටපු උණු ජලය 40 උණු ජලය බවට පත් වෙද්දි උෂ්ණත්ව වෙනසක් තියෙනවනේ. mc theta මං hw දානවා හොට්ටෝට. හරි. ඇල් ජලය මේ කියන ජලයනේ. ඒකේ 25 හිටියේ 25 ඉඳන් 40 දක්වා වැඩි වුණා. ඉතින් mc theta තමයි දාන්න වෙන්නේ. cw cool water. ඒ වගේම කැලරිමීටරේට. කැලරිමීටරෙත් ඉතින් මේ ජලයේ උෂ්ණත්ව වෙනසම තමයි ඒ කැලරිමීටරත් අදාළ වෙන්නේ. mc theta c දාන්නම් මම හේතුව කැලරිමීටරය කියලා කියන්නේ. හරි. ඔන්න ප්‍රකාශනය ලියා ගන්න. හොඳයි. ඒක ලියාගෙන ඉවර වුණාට පස්සේ මම දැන් රූප සටහන මකනවා. හරි අමාරුවෙන් යන්නේ රූප සටහනක් අප්ප. මොකද මෙච්චර දවස් පන්ති කරේ ප්‍රොජෙක්ටර් එක දාලානේ රූප සටහන අදින්න ගියාම පිස්සු හැදෙනවා. හරි. එහෙනම් හරි අගයන් දාන්න යන්නේ. හරි ml දැන් පිස්සු හැදෙනවනේ. දැන් මම මේක දැන් ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. පිස්සු හැදෙනවා. හරි අංගොඩ යන්නට මේක මම ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මම කරන්න යන්නේ ඊළඟ පිස්සු වැඩි. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍ර තියෙන සංකේත වලට අදාළ අගයන් යොමු කරන එක. හරි ml හිමාලයනේ. හිමාලයේ ml දාන්නේ. හිමාලයේ ග්‍රෑම් 5යි. හිමාලය 5යි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන 1000 බෙදනවා. ඒ වගේම අපි L තමයි හොයන්න ඕනේ. මම රතු පාටින් ලියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයාව තමයි අපි හොයන්න ඕනේ උත්තර කරලා කොච්චරක්ද කියලා. තේරුණාද? හරි. හොඳයි. ඊළඟට එකතු කිරීම ඒ හිමාලයමනේ අර ජලය බවට පත් උනේ. ඒ ජලය සීයේ ඉන්න ජලය 40 ඉන්න ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක් තියෙන්නේ mc thetaනේ. හරි. ස්කන්ධය මෙයාම තමයි. යාමනේ ආයෙ ඇල් වෙන්නේ. යාව 1000න් බෙදනවා කිලෝග්‍රෑම් කරන්න. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස සීයේ ඉඳන් 40 දක්වා අඩු වෙනවා. උෂ්ණත්ව වෙනස නම් 60යි. සීයේ ඉඳන් 40 දක්වා මොනවා වෙනවද? අඩු වුණානේ. නේ? හරි. ඔයාලට පේනවද බෝඩ් එකේ මම ලියන උඩ පේන්නේ නේ? හරි. ඊළඟට
cool water ඇල් වතුර අර කොච්චර ඇල් වතුර ප්‍රමාණයක් හිටියද ග්‍රෑම් 180ක් නේ ඇල් වතුර ග්‍රෑම් 180යි කිලෝග්‍රෑම් කරන 1000න් බෙදනවා ජලය නිසා 4200යි විශිෂ්ට තාප ධාරිතාව උෂ්ණත්ව වෙනස 25 හිටියේ 40 දක්වා වැඩි වුණා 15 වැඩි වෙලා ගියා ඊළඟට MC0 කැලරිමීටර් ස්කන්ධයේ ග්‍රෑම් 200යි ඒක කිලෝග්‍රෑම් කරන්න මම 1000න් බෙදනවා කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා කැලරිමීටරේ තඹනේ තඹවල විශිෂ්ට තාප ධාරිතාව 400යි උෂ්ණත්ව වෙනස 15යි දැන් ඉතින් සුළු කරන්න තියෙන්නේ දැන් සුළු කරන්න ඕන දැන් හරි පරිස්සමට සුළු කරන්න ඕන මෙහෙමයි ඇත්තටම මට මේ O level ගණිතය දැන් නම් කියලා දෙන්න බෑ දැන් මේ බලන්නකො මේක එක පළුවක් මේක එක පළුවක් මේක තව පළුවක් මේක තව පළුවක් එතකොට මෙතනදී මේ හැම පළුවක් යටම 1000 ගොඩක් ඉන්න හින්දා ඒ 1000 මොකද කරන්නේ කැපෙනවා ඒ 1000 මොකද වෙන්නේ කැපෙනවා ඉතින් ඒ ඇයි කැපෙන්නේ කියන එක 11 වසරේ 10 වසරේ ගණිතයට අදාළ සිද්ධියක් මොකද මට දැන් එතන සාධක එළියට අරන් කපන්න කියලා කිව්වොත් එහෙම දැන් ඒක විකාරයක් වෙනවා ඒ වගේ ගණිත දැනුම මේ වෙලාවේ නැති උදවිය ඉන්නවා නම් යාලා සැලෙන්න එපා මොකද ඒ ගණිත දැනුම හොඳට එන්න ඕනේ අර මොනවාද ගණන් පාඩම් 4 පයිතගොරස් ත්‍රිකෝණමිතිය වර්ගඵලයේ පරිමාව කියන ගණන් හදනකොට ඒවා හොඳට පුරුදු පුහුණු වෙන්න ඕන. ඉතින් මොනවාද මේක සුළු කරන්න තේරුම් නැත්නම් ඒක මගෙන් වෙනම අහන්න මම යාට ක්‍රමවේදයක් වෙනම කියලා දෙන්නම්. හරි. මොකද මෙතනදී ඒ ගණන් හදන්න කියලා දෙන්න බෑ අමාරුයි. හරි. මෙතන 5l මේක ගණන් පන්තියක් නෙමෙයිනේ. හරි. එතකොට මෙන්න මේක ಗುಣ කරගන්න ඕන. හරි. ඒක ಗುಣ කරගන්න බලන්න අපි. 5 වැඩි කරන්න ඕනේ 4200. ආයෙ වැඩි කරන්න ඕනේ 60. උඩ අපි දෙනවා එන්න මේ වගේ අගයක් 12,60,000ක් විතර වගේ වෙන්නවා. මේකත් එහෙම ගුණ කරගමු 180 4200 වැඩි කරලා 15න් වැඩි කරන්න ඕනේ. 180 වැඩි කිරීම 4200 වැඩි කිරීම 15. එතකොට අපිට එනවා ඔන්න ඔයගේ ගාණක් එනවා. හරි. ඊළඟට මෙතනදී 200 400න් වැඩි කරලා 15න් වැඩි කරන්න. මේකට නම් කැල් එකක් ඕනේ නැහැ කියලා හිතනවා. 15 වරක් 4 60යි 60 දෙකක් 120යි. ඒකට බිංදු 4ක් අකට දැම්මම හරි. ඒක O level ගණිතය. හොඳයි. දැන් මෙන්න මේ බලන්න මම මේකේ පියවර වැඩි කරන්නේ මෙයාවයි එකතු කරනවා. මෙයාවයි මොකද කරන්නේ? එකතු කරලා මෙන්න මෙයාව මේ පැත්තට යනකොට අඩු කිරීමක් වෙනවනේ. එතකොට මේ දෙන්නගේ එකතුවෙන් මෙයාව මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. හරි. එකතු කරන්න ඕන 124යි. අඩු කරන්න ඕන 101. තොර මට එනවා මෙන්න මේ වගේ අගයක්. මෙන්න මේ වගේ අගයක් එනවා. ඊට පස්සේ කරන්න මේ ಗುಣ කිරීම පහ මෙහෙට යනකොට බෙදීමක් වෙනවනේ. ඒ කියන්නේ මේ මෙන්න මේ අගය අපි කීයෙන් බෙදන්න ඕනද? 5න් බෙදන්න ඕන. දැන් මෙන්න මේ අගය කියලා ඔයාලා හිතන මට දැන් මේක කියව ගන්න බෑ. මේක මට දැන් කියව ගන්න බෑ. නේ? මම මේ අපි දැන් මේ මීටර් ටිකක් තව චුට්ටක් දිගේ වුණත් කියවන්න පුළුවන්. හරි?
සමහර අයට මේ සංඛ්‍යා කියපුවම මඤ්ඤං වගේ. ඒ නිසා මම එහෙම කියන්නේ නැහැ. මොකද මෙතන ඇත්තටම අපිට මේකේ සංඛ්‍යාව මිලියන වලින්, බිලියන වලින්, ලක්ෂ වලින්, කෝටි වලින් කියන එක මෙතනදී තේරුමක් නැහැ. හරිද? කොහොමද මේ අගය පහෙන් බෙදන්නයි ගුණ කිරීම පහ මෙහෙට එනකොට බෙදීමක් වෙනවා. එන්න මේ වගේ අගයක් එනවා. හරි. එහෙනම් මට එන්න ඒ උත්තරේ ආවා. හරි. ඊට පස්සේ මට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් තමයි. මෙන්න මෙතන තමයි දශම ස්ථානේ තියෙන්නේ ඉස්සරහට පන්නනවා. 1 2 3 4 5 6යි. 2.256යි බිංදු 3 නම් ඕනේ. ස්ථාන මම 6ක් මෙහෙට පෙන්නුවානේ. හරි. 10 6 බලය. 10 කී බලයද? 6 බලය. මම හිතන්නේ ඒකක වෙන්නේ කිලෝග්‍රෑම් ජූල් කිලෝග්‍රෑම් මයකනේ. ඔන්න. මේ තමයි ආසන්න වශයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය. ආසන්න වශයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය මෙන්න මේ අගය. තේරුණාද? හරි. ඒකේ කොටුව සම්පූර්ණයෙන්ම දාගන්න. හරි. එතකොට මම ඔයාලට මෙතන කියන්නම් ජලයේ විශිෂ්ටතාවධාරිතාව. ජලයේ විශිෂ්ටතාවධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට කියලා මම හරි. මේ බලන්නකෝ. ඇත්තටම උණු ජලය උණු ඒ කියන්නේ අපි මෙහෙම ගමු. සාමාන්‍යයෙන් ජලයේ විශිෂ්ටතාවධාරිතාව කියපුවම සාමාන්‍ය ජලයේ කිලෝග්‍රෑම් එකක් ගත්තොත් හරිද? සාමාන්‍ය ජලයේ කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එයා ගාව තියාගන්නේ 4200ක ජූල් ප්‍රමාණයක්. තේරුණාද? තාප ප්‍රමාණයක් තමයි තියාගන්නේ. හැබැයි හිමාලය සීයේ ඉන්න ජලය සීයේ ඉන්න හිමාලය බවට පත් වෙන්න හිමාලය කොච්චරක් තියාගන්නවද මේ? කිලෝග්‍රෑම් එකක හිමාලයක් ගත්තොත් කිලෝග්‍රෑම් එකක හිමාලයක් අපි ගත්තොත් එයා තුල මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ වල මෙයත් එක්ක සංසන්දනය කරපුවම කොච්චර ගානක්ද? ආසන්න වශයෙන් 4200 වගේ 540 ගුණයකටත් වඩා වැඩි. ආසන්න වශයෙන් 4200 වගේ 540 ගුණයකටත් වඩා වැඩි. ඒ කියන්නේ උණු වතුරට පිච්චුණා අර උණු වතුරට පිච්චෙන ආතල් එක තියෙනවානේ. ඒ වගේ 540 ගුණයක් දැනෙනවා හිමාලයට පිච්චුණා. හරිද? ඒ හින්දා හිමාලයට පිච්චෙන එක වඩාත්ම හානිදායකයි. තේරුණාද? උණු වතුරට පිච්චෙනට වඩා හිමාලයෙන් පිච්චුනොත් එහෙම ඒක සෑහෙන්න හානිදායක වෙන්න පුළුවන්. හරි? ඒකත් ඔළුවේ තියාගන්න. හරි. අපි සෑහෙන කොටසක් මේකේ ඒ කියන්නේ ප්‍රැක්ටිකලි කොටසක් අපි ඉවර කරලා. ඇත්තට මේක මේ ප්‍රැක්ටිකල් වලටත් එන්න පුළුවන්. මේ කොටසක් මේක අනිවාර්ය ප්‍රැක්ටිකල් වලටත් එන්න පුළුවන්. මේක සම්පූර්ණ කරගන්න ආයිස් කොටුවේ හොඳයි. අපි ඊළඟ මාතෘකාව විදිහට වාෂ්පීකරණය සහ වාෂ්පීභවනයයි කියන කතන්දර දෙක ගැන කතා කරනවා. හොඳයි. මාතෘකාව පෙරලා ගන්න ටියුට් එකේ වාෂ්පීකරණය අනිත් එක වාෂ්පීභව ඒ කියන්නේ තනි මාතෘකාවක්. වාෂ්පීකරණය හා වාෂ්පීභවනය. වාෂ්පීකරණය හා වාෂ්පීභවනය. හොඳයි. හරි කෙලින් මට ලියන්න පුළුවන් බෝඩ් එකේ ගැන හිතන්න එපා. මම මේ කල්පනා කරන්නේ කොහොමද මේක කෙලින් ලියාගන්නේ කියලා. හරි. කොච්චර ලියන්න හදුවත් හරි. මෙහෙම. ඉස්සල්ලාම මම වාෂ්පීකරණය ගැන කතා කරන්න. වාෂ්පීකරණය ගැන. ඊට පස්සේ වාෂ්පීභවනය ගැන කතා කරන්න. මෙහෙමයි. වාෂ්පීකරණය කියලා කියන එකේ සරල තේරුම හරිද? ඇත්තටම මෙහෙමයි. යම් ද්‍රවයක් බුබුලු දමමින්
නටමින් වාෂ්ප වෙනවා නම් යම් ද්‍රවයක් බුබුලු දමමින් නටමින් වාෂ්ප වෙලා යනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් වාෂ්පීකරණය. හරි. හැබැයි වාෂ්පීකරණය වෙන්න අපි විසින් තාපය ලබා දිය යුතුමයි. අපි විසින් තාපය මොනා කරන්න ඕනද? ලබා දෙන්න ඕන. අප විසින් තාපය ලබා දෙන්න ඕන. හරි. එතකොට ඇත්තටම වාෂ්පීකරණයක් සිද්ධ වෙන්නේ තාපාංකයේදී. ඒ අදාළ ද්‍රව්‍ය මොන අංකෙද? තාපාංක. අපි ජලය ටික වතුර ටිකක් අරගෙන හරි. වතුර ටිකක් අරගෙන රත් කරලා නටවල වාෂ්ප කරනවා නම් වාෂ්පීකරණය. හොඳයි. එතකොට ඒ ද්‍රවයෙන් නටන්න ගන්න උෂ්ණත්වය තියෙනව නේද? අදාළ ද්‍රවයෙන් නටන්න ගන්න උෂ්ණත්වය අපිට කියන්න පුළුවන් එක එයාගේ තාපාංකය. හොඳයි. සරලවම වාෂ්පීකරණය වෙන්න නම් අදාළ ද්‍රවය නටමින් බුබුලු දමමින් වාෂ්ප වෙන්න ඕන. ඒකට අපි විසින් තාපය දෙන්න ඕන. තේරුණාද? ඒ වගේම කොටින්ම සරලවම විද්‍යාත්මකව කිව්වොත් අදාළ ද්‍රවයේ තාපාංකය දක්වා අපි ඒක රත් කරන්න ඕන. හොඳයි. එතකොට මේ වාෂ්පීකරණය සාමාන්‍යයෙන් අපි නැටීම ඒ කියන්නේ නැටීම කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා. වාෂ්පීකරණය වෙන්න නම් අදාළ ද්‍රවයේ නැටීම සිද්ධ වෙන්න ඕන. හරි. එතකොට වාෂ්පීකරණය කියන එක අවුලක් නැහැ. එතකොට වාෂ්පීභවනය කියලා කියන්නේ අදාළ ද්‍රවයේ තාපාංකයට කලින් උෂ්ණත්වවලදී කියන්නේ පරිසර උෂ්ණත්වයේදී හෝ ඕනෑම උෂ්ණත්වයකදී අදාළ ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් වාෂ්පීභවනය. හරිද? ඒක අපි රත් කරන්න ඕනේ. උදාහරණයක් ඔයාලා ගෙදර බිමට මේ වතුර ටිකක් ඉහන්න. ටික වෙලාවකින් ඒක වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ වාෂ්පීභවනය වෙන්නේ. හරිද? හරි. එතකොට ඔයාලගේ වටිනා කියන නේද? ඇඳුම්. හොදලා ඉවරලා දැන් අවුවක් නැහැ. මොකද කරන්නේ? මේ පුටුවක් උඩට දාලා ෆෑන් එක දානවා. නේ? පුටුවක් උඩට දාලා ෆෑන් එක දාපුවම උදේ වෙද්දි වේලිලා. අර සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තමයි ඒක මොනවා වෙලා තියෙනද? වාෂ්පීභවනය වෙලා තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් වැවක හරිද? එතකොට වැවක ගඟක එතකොට මඩවලක වුණත් හරිද? ජලයේ වාෂ්පීභවනය වෙන්නේ ඇත්තටම සාමාන්‍ය උෂ්ණත්ව වලදී. තේරුණාද? එතකොට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. දැන් වාෂ්පීකරණයේදී මේ සෑම ද්‍රවාංශුවක්ම නැටීම සිද්ධ වෙනවා. සෑම ද්‍රවාංශුවක්ම මොනවා වීම සිද්ධ වෙනවද? නැටීම සිද්ධ වෙනවා. හරි. තේරුණාද? ඒ වගේම මේ අදාළ ද්‍රවය නටන්න භාජනයේ හැඩය බලපාන්නේ. තේරුණාද? බම්බුවක් වගේ භාජනයක්, බේසමක් වගේ භාජනයක්, හරිද? කල්දේරම ලুকু කල්දේරමක් වගේ භාජනයක් තිබ්බත් අදාළ ද්‍රවයේ තාපාංකයට ආවම බඩු වාෂ්ප වෙනවා. හරි. ඒ කියන්නේ භාජනයේ හැඩය අදාළ නැහැ. ඒ කියන්නේ සරලව පෘෂ්ඨ වර්ගඵලය අදාළ නැහැ. හරිද? පෘෂ්ඨ වර්ගඵලය අදාළ නැහැ. හැබැයි මේ බලන්න පීරිසියකට ජලය ටිකක් දානවා. ඒ වගේම ලොකු පීරිසියකටත් මේ වගේ ජලය ටිකක් කොහොම දානවා. හරිද? ඇත්තටම වාෂ්පීභවන වේගය වැඩි මේ උඩ ඉන්නේ කෙනාගේ. ඇයි? පෘෂ්ඨ වර්ගඵලය වැඩිනේ. ඒ වගේම වාෂ්පීභවනය වෙන්නේ මේ අදාළ ද්‍රවයේ ඉහළ පෘෂ්ඨයේ ඉන්න ද්‍රවාංශු. ඒ කියන්නේ පෘෂ්ඨයේ ඉහළම ඉන්න ද්‍රවාංශු ඉස්සල්ලාම වාෂ්ප වෙනවා. ඊට පස්සේ ඊට පල්ලෙහා ඉන්න කට එහෙම පිළිවෙලට. තේරුණාද? කොහොමත් අත දාලා බැලුවොත් ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ, සීතලයි. තේරුණාද? ඇත්තටම මේ දැන් කණ්ණාඩියක් ඉස්සරහට අරගෙන අපි කටින් කරලා කරපුවාම කණ්ණාඩිය මොනවද තියෙන්නේ?
ජල වාෂ්ප. නේ? ඝනීභවණය වෙච්ච ජල වාෂ්ප තියෙන්නේ. එතකොට අපේ ශරීරය තුළ තියෙන මේ හුමාලය 100ට වඩා වැඩි හුමාලය. ඒ මුකුත් නැහැ මේ ඔක්කොම බොයිල් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අල්ලට මෙහෙම වතුර ටිකක් අරන් අපි මෙහෙම කරලා බිම්බත් ඒ ද්‍රවාංශු මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට වාෂ්ප වෙලා යනවා. හොඳයි. මම ඒ ගැන දැන් ඔයාලට වැඩි විස්තරයක් කිව්වේ. ඔය හැම දෙයකටමත් ඇත්තටම මෙහෙමයි. පීඩනය කියන්නේ ඔය මේ වාෂ්පීකරණයේ සිද්ධියට මේ බලපාන්නේ පීඩනය නම් බලපානවා කොහොමද? තේරෙනවද? පීඩනය කියන එක බලපානවා. ඒ කියන්නේ ඇත්තටම වායුගෝල පීඩනය වැඩි නම් නටන්න වෙලා යනවා. මොකද පීඩනය වැඩි කියන්නේ තෙරපනවා වැඩිනේ. එතකොට වායුගෝල පීඩනය අඩුයි නම් ඉක්මනට වාෂ්ප වෙනවා. හරි. හොඳයි. ඊට පස්සේ දැන් ඔයාලා ගාව තියෙනවා නම් ගෙදර සෙන් පවුඩර් වගේ දේවල්, සැනිටයිසර් වගේ දේවල් මෙහෙම ස්ප්‍රේ කරපුවාම අතට මෙහෙම ස්ප්‍රේ කරගත්තාම ටික වෙලාවකින් මේ කාමර උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. කාමර උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. අපි ඒකට කියනවා වාෂ්පීභවණය. හොඳයි. අපි ඒක පැහැදිලිව කතා කරමු. හොඳයි. දැන් බලන්න මේ මාතෘකාව මෙන්න මේ මාතෘකාව යටතේ අවසානට තියෙනවා වගුවක්. ඒ වගුවේ නැටීම යටතේ තියෙනවා බලමු. හරි. මම පළවෙනි එක කියන්නම්. નિયમિત පීඩනයක් යටතේ පවත්නා දී ඇති ද්‍රවයක නැටීම සිදුවන්නේ නිශ්චිත උෂ්ණත්වයකදී. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ද්‍රවයක් නැටීම. ওই නැටීම කියන එකට වාෂ්පීකරණය කියන වචනේ ඔයාලා සයිඩ් එකෙන් දාගන්න. නැටීම කියන එක ඉස්සරහින් වාෂ්පීකරණය. මෙයාටම තමයි නැටීම කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙමයි. නිශ්චිත පීඩනයක් අනිවාර්යෙන් පීඩනය වැදගත් වෙනවා. નિયમિત පීඩනයක් යටතේ අපි ඕනෑම ද්‍රවයක් ගත්තොත් ඒ කියන්නේ ජලය, එතකොට ඇල්කොහොල්, එතකොට තව තියෙන CCl කියන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්, බෙන්සීන්, ටොලුයින් වගේ ද්‍රව ගත්තොත් ඒ ද්‍රවයන් වලට අනිවාර්ය උෂ්ණත්වයක් තියෙන වාෂ්පීකරණය වෙන්න. අපි රත් කරොත් එයාලා වාෂ්පීකරණය වෙන්නේ එයාලා නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. ජලය සෙල්සියස් අංශක 100යි. ජලයේ කීයද? සෙල්සියස් අංශක 100 තමයි නටන උෂ්ණත්වය. ඊළඟට අනිත් ඒවා ඇත්තට මෙහෙම මට කියන්න මතක නැහැ. කියන්නේ තව ද්‍රවයන් තියෙනවා. ඒ වගේ 100 නෙමෙයි 100ට වඩා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන් නටන උෂ්ණත්වය. නේ පොල් තෙල් නම් 100ට වඩා අඩු උෂ්ණත්වයකදී නටන්න ගන්නවා. නේ? හරි. ඊළඟට දෙවෙනි එක ද්‍රවයක නැටීම අවසන් වන තෙක්ම තාපයේ සැපීමේදී එහි උෂ්ණත්වයේ තාපාංකයේ නියතව පවතිනවා. ඒ මොකද කියන්නේ? යම් ද්‍රවයක් නටනවා නම් හරිද? ඒ නටලා ඒකේ තියෙන ද්‍රවයන් ටික සම්පූර්ණ වාෂ්ප වෙනකම්ම මොකද වෙන්නේ? එකම උෂ්ණත්වයේ තියෙන. දැන් ජලය කිලෝග්‍රෑම් එකක් හරි. ජලය ග්‍රෑම් 500 ලීටරයක්. ජලය ලීටරයක් අපි නටවනවා කියලා දන්නකො. එහෙනම් ඔය ජල ලීටරේ පළවෙනි අංශුව වාෂ්ප වෙන්න ගත්ත වෙලේ ඉඳන් අවසාන අංශුව දක්වාම ඔය මේ ජලයේ උෂ්ණත්වය 100මයි තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් උෂ්ණත්වය වෙනස් වෙන්නේ. හැබැයි එක දිගට තාපය සපයන්න ඕන. එකම දිගට මොනවද සපයන්න ඕනද? තාපය සපයන්න. අපි ගින්දර අඩු වැඩි කරා කියලත් නේ? තියෙන ගින්දරට තව වැඩි කරා කියලත් අර වාෂ්පීකරණය වෙන වේගය වැඩි වෙනවා මිසක් උෂ්ණත්වය මොනවා වෙන්නේ නැද්ද? උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම නැටීම සිද්ධ වෙනකොට දැන් අදාළ ද්‍රවයේ අභ්‍යන්තරේ වුණොත් අභ්‍යන්තරින්ම නැටීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇතුළේම බුබුලු දාන්න ගන්න එකනේ. හරිද? ඒ කියන්නේ අදාළ ද්‍රවයේ නැටීමක් සිද්ධ වෙනවා මුළු භාජනයේ පුරාම ඉන්න ද්‍රවාංශ නැටීම සිද්ධ වෙනවා. හරි. ඊළඟට ඒ වගේම මේක දෘශ්‍ය ක්‍රියාවලියක්. අපිට පේනවා. මේ නටනවා පේනවා අපිට. මේ ද්‍රවය නටලා වාෂ්ප වෙනවා අපිට පේනවා. හරි.
ඒ වගේම ඇත්තටම මේ නැටීමේ ශීඝ්‍රතාවය මේ නටන වේගය නැටීමේ වේගය තාපාංකය අනුව වෙනස් වෙන්නේ නැහැ. මොන අනුව වෙනස් වෙන්නේ නැද්ද? තාපාංකය අනුව වෙනස් වෙන්නේ නැහැ. ජලය 100 දී නටනවා. එතකොට තව අපි හිතමුකෝ ජලය 100 නටනවා. A කියන ද්‍රව්‍ය සෙල්සියස් අංශක 60 දී නටනවා. B කියන කෙනා සෙල්සියස් අංශක 120 දී නටනවා. හරිද? එහෙම නැතුව කියලා ඔයගේ ශීඝ්‍රතාවයන් වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? ඔයගේ ශීඝ්‍රතාවයන් වෙනස් වෙන්නේ නැහැ. හරිද? කියන්නේ නටන වේගවල වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ ජලය වේගෙන් නටනවා. එතකොට මෙයාට හිමීට නටන්නේ බුකු ගාලා. එතකොට මෙයා නටන්නේ කොහොමද? බුකු ගාලා. එතකොට ජලය නටද්දි බුකු ගාලා එන හයියේ නෑ එහෙම නෑ. එහෙම නටන්නේ නෑ. හරිද? ඔක්කොම නටන්නේ එකම ශීඝ්‍රතාවයකින්. හරි. ඒ වගේම අනිත් දේ තමයි නිරාවරණය වෙච්ච පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. පෘෂ්ඨය මත රඳා පවතින්නේ නැහැ. මං කිව්වේ බම්බුවක් වගේ භාජනයක්, එතකොට බේසමක් වගේ භාජනයක්, කල්දීරමක් වගේ භාජනයක් තිබ්බත් වැඩක් නැහැ. මොන භාජනය දැම්මත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි නම් ජලය කෙලින්ම යනට ගන්න. ඊළඟට වේනට අතරතුර ෆෑන් 10ක් 12කුයි හරිද? කටිනුත් හුලම් පිම්බහම හරිද? ඕකේ වෙන නටන ශීඝ්‍රතාවය වෙනස් වෙයිද? අපෝනේ. උෂ්ණත්ව අපි තාපය දෙනවා නම් හරිද? ඔතන කුණාටුවක් ආවත් අරයාගේ නැටීමේ ශීඝ්‍රතාවය වෙනස් කරගන්නේ නැහැ. නැටීමේ ශීඝ්‍රතාවය වෙනස් කරගන්නේ නැහැ. ඒ ශීඝ්‍රතාවයම තමයි. හොඳයි. එහෙනම් ඒ වාෂ්පීකරණය ගැන අපි වාෂ්පීභවනය ගැන කතා කරමු. හරි. ඇත්තටම වාෂ්පීභවනය සෑම උෂ්ණත්වයකදීම වෙන්න පුළුවන්. සෑම උෂ්ණත්වයකදීම සිද්ධ වෙන්න පුළුවන්. තේරුණාද? සීතල ඉතින් ඔය සාමාන්‍ය සීතලයේ තියෙද්දිත් ගොඩක් සිසිල්ව තියෙද්දිත් වාෂ්පීභවනය වෙන්න පුළුවන්. ඔයාලා දැන් ගිහලා ෆ්‍රිජ් එක ගාලා බලන්න වාෂ්පීභවනය වෙච්ච ජල වාෂ්පයන්. හරි. හරි. ඇත්තටම මේ වාෂ්පීභවනය වීමේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ගැඹුරු දෙයක් බලනවාට තේරෙනවද කියලා මම ඔයාලට සාමාන්‍ය වාෂ්පීභවනය ගැන කියන්නේ මේ වගේ ද්‍රව පෘෂ්ඨයක් තියෙනවා නම් හරිද? ඇත්තටම මෙන්න දැන් මේ ඉහළම ඉන්න ද්‍රව පෘෂ්ඨය තමයි ඉස්සල්ලාම වාෂ්ප වෙලා යන්නේ. වාෂ්පීභවනය වෙලා යන්නේ. ඒකට ශක්තිය යාලා ගන්න කොහෙන්ද? එයාලා ශක්තිය ගන්න කොහෙන්ද? පිටින් නෙමෙයි. අපි නෙමෙයි ශක්තිය දෙන්නේ. මෙයාලා ශක්තිය ගන්නේ මේ ඇතුළෙන්මයි. ඒ කියන්නේ ඇතුළේ ඉන්න අයගෙන් ශක්තිය මෙයාලා නම් මෙයාලා වාෂ්ප වෙනවා. ඔන්න එයාලා වාෂ්ප වුණා. ඊළඟ ස්තරය. ඊළඟ ස්තරය මොකද කරන්නේ? ආයෙ ඇතුළේ ඉන්න අයගෙන් ශක්තිය අරගෙන මොකද කරන්නේ? වාෂ්ප කරනවා. හරි. ඔන්න ඕම තමයි සිද්ධ වෙන්නේ. හරි. ඉන්න අයගෙන් තමන්ට පල්ලෙහා ඉන්න ස්තරයෙන් තමන්ට පල්ලෙහා ඉන්න ද්‍රව ස්තරයෙන් ශක්තිය අරන් තමයි යාලා වාෂ්ප වෙන්නේ මිසක් අපි තාපය සපයන්නේ නැහැ. ඒ වගේම හරි. ඊළඟට වාෂ්පීභවනය වෙද්දී එහෙම නැත්නම් වාෂ්පීභවනය වෙද්දී හරිද? වාෂ්පීභවනය වෙද්දී ඇත්තටම මතු පිට පෘෂ්ඨය තමයි මුලින්ම වාෂ්ප වෙන්නේ. වාෂ්පීභවනය වෙන්නේ. ඊළඟට ඇත්තටම වාෂ්පීභවනයේ ශීඝ්‍රතාව වාෂ්පීභවනයන වේගය පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතන. ලොකු ඒරියා එකක් නම් ද්‍රව්‍ය විහිදිලා තියෙන වාෂ්පීභවන වේගය වැඩි. හරිද? චූටි භාජනයක වතුර ගොඩක් තියෙනවා වාෂ්පීභවන වේගය අඩුයි. කොහොමත් පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතිනවා. තේරුණාද? අපි මේ ඉස්සරහා සාලේට සම්පූර්ණ වතුර බාල්දියක් ගෙනල්ලා ඉහනවා. ඒ වගේම වතුර බාල්දියක් ගෙනල්ලා නිකන් ඔහම තියනවා. හරිද? ඇත්තටම අර ඉහපු වතුර ටික ඉක්මනටම වාෂ්ප වෙලා නැහැ. ඒ ලොකු වර්ගඵලයක විහිදිලා කියන්නේ. හරි. ඊළඟට ඇත්තටම වාෂ්ප වීමේ ශීඝ්‍රතාවය සුළඟ සහ කවුරු මතද? පීඩනය මත රඳා පවතිනවාමයි. ඒ කියන්නේ සුළඟේ වේගය වැඩි නම් ඇත්තටම වාෂ්පීභවනය වෙන වේගය වැඩි. ඇත්තටම පීඩනය අඩුයි නම් වාෂ්පීභවනය වෙන වේගය
වැඩි පීඩනය වැඩි නම් වාෂ්පීභවනය වෙන වේගය අඩුයි. එහෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට සම්පූර්ණ ලොකු කතාවක් අපි ඉවර කරා. නැටීම. එහෙනම් වාෂ්පීකරණයටම තමයි නැටීම කියලා කියන්නේ. ඒ වගේම වාෂ්පීභවනයට අපි වාෂ්ප වීම කියලාත් කියනවා. එහෙනම් ඒ වගුවේ උඩ නැටීම ඉස්සරහින් වල වාෂ්පීකරණය දාගත්තා වගේම වාෂ්පීභවනය කියන තැන එහා පැත්තේ වාෂ්ප වීම කියලාත් දාන්න. එතකොට වචන පටලවා ගන්න එපා. ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට පැහැදිලි කිරීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඔය වගුවේ තියෙන සියලු කරුණු කාරණා ටික highlight කරන්න කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. හරි. හොඳයි. ඉතින් අපි ඒ කොටස ඉවර කරා. තාප සංක්‍රාමන විධි වලට තමයි අපි ඊළඟට යන්න තියෙන්නේ. ඒත් මම ඕකේ කෙරවලේ ප්‍රශ්න 25ක් තියෙනවා. කෙරවලේ ප්‍රශ්න 25ක් තියෙනවා. කරුණා කරලා උත්සාහ කරන්න ඔය ටියුට් එකේ ප්‍රශ්න 25න් පළවෙනි ප්‍රශ්නය කරන්න 2 3 4 2 3 4 කියන ප්‍රශ්න ටික කරන්න 5 එපා 7 කරන්න 8 කරන්න ඔන්න හරි 8 වෙනි ප්‍රශ්න දක්වා කරන්න හැබැයි 5යි 6යි කරන්න එපා 5යි 6යි කරන්න එපා ඕක කරන්න කරලා ඊළඟ දවසේ ඒ ටික කියන්නේ කරලා තියාගන්න ඊට පස්සේ ඊළඟ කියන්නේ ඒකේ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එක ඊට පස්සේ බලන්න. මොකද කවදාකවත් ගානක් හදන දිහා බලාගෙන හදන්න යන්න එපා. Taman ඉස්සලා තනියම උත්සාහ කරන්න ඕන. හරි. හොඳයි. එහෙනම් මම මේ කොටස මෙතනින් නතර කරනවා. අපි ඊළඟ දවසේ හමු වෙමු. ඇත්තටම මේ තියෙන තත්ත්වෙත් එක්ක බලපුවාම දිගටම මේ විදිහට කරන්න යන්න වීද කියලාත් හිතනවා. කොහොම වුණත් මම හිතන මගේ අනිත් වීඩියෝස් වලට වඩා පාඩම් වල වීඩියෝස් වලට වඩා මේ වීඩියෝස් හොඳයි කියලා මම හිතනවා. මොකද මම පොඩ්ඩක් සෙටප් එක වෙනස් කරලා වෙනස්ම විදිහකට තමයි උගන්වන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කරමු. වෙන කරන්න විදිහක් නැහැ. ඉතින් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපි මේ ගමන කොහොම හරි ඉස්සරහට අඩිය තියමු. හරි. හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.